සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපි සාකච්ඡා කරමින් හිටියේ මරණානුස්සති භාවනාව පිළිබඳව. පින්නතුනි, අපි සාකච්ඡා කරමින් හිටියේ මේ මරණ සතිය වඩන්ඩ ආකාර 8ක් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඒ ආකාර 8 තුන්වෙනි ආකාරය තමයි උපසංහරණතෝ කියලා කියන්නේ. උපසංහරණතෝ කියලා කිව්වේ තමන් උපමා කරලා බලන්න අනිත් අයගේ මරණයත් එක්ක. ඒ කාරණා 8 පැහැදිලි කරනකොට මේ තුන්වෙනි කාරණාව යටතේ තවත් කරුණු 7ක් පැහැදිලි කරනවා. දැන් අපි මේ දවස්වල සාකච්ඡා කරමින් හිටියේ ඒ අනු කරුණු 7 පළවෙනි කාරණාව. යස මහත්තතු. බොහොම යසස තිබුණ අය, පින තිබුණ අයත් මරණයට පත් වුණා. ඒ කොහොම යසස කීර්තිය ප්‍රශංසාව තිබුණ අයද, කොහොම පින් තිබුණ අයද, ඒ අයත් මරණයට පත් වුණා නම් මමත් මරණයට පත් වෙනවා. එහෙනම් අපි මෙතනදී සාකච්ඡා කළා මේ මහා කල්පයේ පහළ වෙච්ච පළවෙනිම මහා පුණ්‍යවන්තයා මහා සම්මත රජුරෝ පිළිබඳව. ඒ මහා සම්මත රජුනේ අපේ බෝසතාණන් වහන්සේ කියන කාරණාවත් අපි සාකච්ඡා කළා. ඊළඟට ලෞතර බුදුරජාණන් වහන්සේලාගේ වෙනස්කම් අපි සාකච්ඡා කළා. ලෞතර බුදුරජාණන් වහන්සේලාගේ යම් යම් වෙනස්කනුත් තියෙනවා. විශේෂයෙන් සමානකම් විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙතන පින්නතුනේ වෙනස්කම් තියෙනවා කියලා කීවට බුදුරජාණන් වහන්සේගේ සියලු දෙනා වහන්සේගේම බුද්ධ කෘත්‍ය සමානයි. අපි ඒක කතා කළා. ආයුෂයෙන්, ශරීර ප්‍රමාණයෙන්, ඒ වගේ දේවල් වලින් තමයි වෙනස්කම් තියෙන්නේ. සමාන කනුත් 30ක් විතර දක්වලා තියෙනවා. දැන් මෙතන වෙනස්කම් කියලා සඳහන් කරාම අපි සඳහන් කළා ආයුෂයේ වෙනස්කම් තියෙනවා. මේ මහා කල්පේ පහළ වුණ පළවෙනි බුදුරජාණන් වහන්සේ කකුසඳ භාග්‍යතුන් වහන්සේ අවුරුදු 40000ක් ආයු වැළඳුවා කියලා සඳහන් වෙනවා. 60000ක් නෙමෙයි 40000ක් ආයු වැළඳුවා කියලායි සඳහන් වෙන්නේ. ඉන් පස්සේ පහළ වෙච්ච කොණාගමන භාග්‍යතුන් වහන්සේ අවුරුදු 30000ක් ආයු වැළඳුවා කියලා සඳහන් කරනවා. ඊළඟ අන්තර කල්පේ පහළ වෙච්ච කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ අවුරුදු 20000ක් ආයු වැළඳුවා කියලා සඳහන් කරනවා. පින්නතේ ඊළඟ අන්තර කල්පේ පහළ වුණ අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිස්සුන්ගේ පරමායුෂ තිබෙන අවුරුදු 160 කියලා සඳහන් කරනවා. අනාගතයේ පහළ වෙන මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ කාලෙට ඊට වඩා අතිශයින් දීර්ඝ ආයුෂයක් භුක්ති විඳින්න කාල පරාසයක් ලැබෙනවා. මෙන්න මේ විදිහට ආයුෂයේ වෙනස්කම් බුදුරු අතර තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ නමක් තවත් බුදුරජාණන් වහන්සේ නමකට බුද්ධ කෘත්‍යයෙන් නම් කවදාවත් අසමාන නැහැ. සෑම බුදුරජාණන් වහන්සේ නමකගෙම ලෞතර බුද්ධත්වයෙන් පස්සේ ලෝක සත්වයාට දක්වන අනුකම්පාවේ වෙනසක් නැහැ කියන බවයි සඳහන් කරන්නේ. පින්නතනි, මෙතන අන්න ඒ නිසා තමයි මේ අසම සම කියලා සඳහන් කරන්නේ. වෙනසක් නැහැ. අසම බවක් නැහැ. සමානයි හැම බුදුරජාණන් වහන්සේ නමක්. ඊළඟට පින්නතනි, අපි මේ කරුණ සාකච්ඡා කරනකොට මේ මහා කල්පයේ මහා සම්මත රජු බවට පත් වුණෙත් අපේ ගෞතම භාග්‍යතුන් වහන්සේ කියන කාරණාව අපි සාකච්ඡා කළා. එහෙනම් ගෞතම භාග්‍යතුන් වහන්සේ මේ කල්පේ මොනතරම් විශේෂද කියන කාරණාවත් ඉතා කෙටියෙන්
අපි සිහිපත් කළා. මොකද මේ මහා කල්පය උදා වෙනකොට කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා 4 නමක් අනාගතයේ පහළ වෙන මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ මේ සියලු දෙනා වහන්සේම පාරමිතා ඉවර කරපු තරමටම ඇවිල්ලයි හිටියේ. නමුත් මහ බෝසත්වරුම 5 දෙනෙක්. ඒ 5 දෙනෙක් එහෙම වෙනකොට එක්කෙනෙක් විශේෂ වෙන්න කොයිතරම් පුණ්‍ය මහත්තාවයක් වෙනම තියෙන්නේ නැද්ද? එහෙමනම් මහා සම්මත රජු වෙන්නේ අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව පින්නතේ සඳහන් කරනවා මහා මන්දාතු රජුත් මේ කල්පයේ හිටපු මහා පුණ්‍යවන්තයෙක්. මහා මන්දාතු කියන සක්විති රජුරු කාම භෝගීන්ගෙන් අගතනතුරක් දරුවා කියලා කියන්නේ. අග්‍රයි කාම භෝගීන් අතර. ඇයි එහෙම සඳහන් කරන්නේ? සක්විති රජෙක් බවට පත්වෙන්න සංසාරේ කොච්චර පින් කළාද පාරමිතා පිරුවද කියන කාරණාව බණ අහනකොට අපේ අය අහලා තියෙනවා. එහෙමනම් මහා මන්දාතු සක්විති රජුරු මනුස්ස ලෝකේ රජකම් කර කර ඉඳලා එක දවසක් රජුරවන්ට හිතෙනවා දිව්‍ය ලෝකේ යන්න ඕනේ කියලා. රජුරෝ චක්‍ර රතනයේට පැන් ඉහලා චක්‍ර රතනයට ගොඩ වෙලා තමන්ගේ පිරිසත් එක්ක චාතුම් මහරජකයට යනවා. චාතුම් මහරජකය කියලා කියන්නේ 4 වරන් දෙවි රජවරු වැඩ ඉන්න දිව්‍ය ලෝකේ. ඊටාම ප්‍රබල රජවරු 4 දෙනෙක්. එක රජෙක් යටතේ පාලනය වෙන පිරිස ලක්ෂ කෝටියක් කියලා සඳහන් කරන්නේ. එතකොට එක්කෙනෙක් යටතේ පාලනය වෙන පිරිස ලක්ෂ කෝටියක් වුණාම මොන තරම් බල පරාක්‍රමයක් පතුරවන්න පුළුවන් රජෙක්ද? මහා මන්දාතු රජුරුව මොන තරම් පුණ්‍යවන්තද? චාතුම් මහා රාජිකයට ගියහම 4 වරන් දෙවිවරු තමන්ගේ රාජ්‍ය පරිත්‍යාග කරනවා මන්දාතු රජුරවන්ට. ටික කාලයක් චාතුම් මහා රාජිකේ රජකම් කරලා අහනවා මේකද උතුම්ම දිව්‍ය සැපය? මීට වඩා තව සැප තියෙනවද කියලා. රජවරු සඳහන් කළේ ස්වාමීනි අපේ සැපේ මොකක්ද? තාවතින්සේ සැපයත් එක්ක සංසන්දනය කරනකොට ආන් එහෙම සඳහන් කරාම මන්දාතු රජුරු කල්පනා කළා තව්තිසාවට යන්න ඕන කියලා. චක්‍ර රතනයේට පැන් ඉහලා චක්‍ර රතනේ නැගලා තව්තිසාවට වැඩම කළා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ අමුතුවෙන් යුද්ධ ප්‍රකාශ කළේ නැහැ. රජුරු තව්තිසාවට පිළි අරගෙන සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ මහරාජ්‍යයෙන් භාගයක් බාර දුන්නා. මනුස්ස ලෝකෙන් ආපු කෙනෙක්. එතකොට භාගයක් බාර දීලා මහා මන්දාතු රජුරු දිව්‍යමය කාමයේ භුක්ති විඳ විඳ රජකම් කරනවා. මනුස්ස ලෝකයේ ආයුෂ දෙවියන්ගේ ආයුෂ වලට වඩා දිග කාලයක් තියෙනවා. දැන් මේ කාලේ නම් දෙවියන්ගේ ආයුෂ වැඩි. මිනිස්සුන්ගේ ආයුෂ අඩුයි. දැන් සාමාන්‍යයෙන් අපේ පරමායුෂ මේ කාලේ 100ට ටිකක් වැඩි. සාමාන්‍යයෙන් කියන්නේ 120 විතර සීමාව කියලා. අපි කොහොමත් 100 ඉක්මවල යන අය ඉන්නේ ඊටාම කලාතුරකින්. 65න් 70න් මැරෙන එක තමයි මේ කාලේ සිද්ධ වෙන්නේ. නමුත් පරමායුෂය තියෙන්නේ 120 වාගේ තරම් ප්‍රමාණයක. ඒ වුණාට චාතුම් මහා රාජිකේ ආයුෂ මනුස්ස වර්ෂයෙන් අවුරුදු කොච්චරද? ලක්ෂ 90ක්. අපිට අවුරුදු 60ක් 65ක් 70ක් විතර. තාවතින්සේ ආයුෂ මනුස්ස වර්ෂයෙන් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක්. යාමේ 14 කෝටි 40 ලක්ෂයයි, තුසිතේ 57 කෝටි 60 ලක්ෂයයි.
නිම්මාන රතිය 230 කෝටි 40 ලක්ෂයයි. පරිනිම්මිත වසවර්තයේ 921 කෝටි 60 ලක්ෂයයි. ඒත් එක ගලපනකොට අපේ ආයුෂ මොනතරම් ස්වල්පද. නමුත් මහා මන්දාතු රජුරෝ තව්තිසාවේ රජකම් කරන කාලේ දැන් මතකද තව්තිසාවේ ආයුෂ කොච්චරද කියලා? අවුරුදු 3 කෝටි 60 ලක්ෂයයි. සඳහන් කරනවා සක්‍ර දේවේන්ද්‍රවරු 36 දෙනෙක් චුත වුණා. මන්දාතු රජුරෝ තාමත් තව්තිසාවේ රජ කරනවා කියලා. ඒ කියන්නේ 3 කෝටි 60 ලක්ෂයේ ආයුෂ භුක්ති විඳින රජවරු 36 දෙනෙක් චුත වෙනවා. 3 කෝටි 60 ලක්ෂයේ වුණා 36ක්. මහා මන්දාතු රජුරෝ තාමත් රජකම් කරනවා. ඒක රජුරුවන්ගේ පරමායුෂ නෙමෙයි. ළමා කාලේ ගෙව්වා. යුව රජ කාලේ ගෙව්වා. දැන් මේ මහරජ කාලේ. එහෙනම් ඒ කාලේ මනුස්ස ලෝකයේ ආයුෂ බොහෝම දිගයි. සඳහන් කරනවා කාම භෝගීන් අතරින් අග්‍ර වුණ මේ රජුරෝ සක්‍ර දේවේන්ද්‍රවරු 36 දෙනෙක් රජ වෙලා චුත වෙන තුරු තමන්ගේ ආයුෂ භුක්ති විඳ කියලා. අති දීර්ඝ ආයුෂය. ඉතින් මහා පුණ්‍යවන්තයි. ඊළඟට පින්නතේ මහා සුදස්සන මහරජුරු. මෙතන තවත් අති සුවිශේෂී රජ කෙනෙක්. ලෝකේ 6 වතාවක් මහා සුදස්සන නමින් සක්විති රජ වෙනවා. කවුද මේ? අපේ මහ බෝසතාණන් වහන්සේ. මේ ලෝකේ 6 වතාවක් මහා සුදස්සන නමින්ම සක්විති රජ වුණා කියලා සඳහන් කරන්නේ. අනෙතන සඳහන් කරනවා කුසිනාරාවේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න වඩින වෙලාවේ කුසිනාරාවට වඩිනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඉල්ලීමක් කළා. අනේ ස්වාමීනි රජගහ නුවර සවැත් නුවර වගේ විශාල රාජ්‍යයන් තියෙනකොට විශාල නගර තියෙනකොට කුසිනාරාව වගේ පුංචි රාජ්‍යයක පිරිනිවන් පාන්න වඩින්නේයි මේ මහ රාජ්‍යයක පිරිනිවන් පාන්න කියලා. ආන් ඒ වෙලාවේ තමයි භාග්‍යතුන් වහන්සේ මේ කරුණ මතක් කරලා දෙන්නේ. ආනන්ද එහෙම කියන්න එපා. ඔය කුසිනාරාව පුංචි කියලා හිතන්න එපා. මහා සුදස්සන රජුරුවන්ගේ ප්‍රධාන රාජධානිය. එදා ලෝකෙ තිබිච්ච ඉතා අග්‍ර වූ රාජ්‍යයක් කියලා සඳහන් කළා. ආන්ගිතෙන් තමයි පැහැදිලි කරන්නේ කවුද මහා සුදස්සන රජුරුව. මෙතන විශේෂයෙන් සඳහන් කළා මහා සුදස්සන රජුගේ ප්‍රධාන නුවර කුසිනාරාවයි කියලා. කුඩා නගරයක් හැටියට අද මිනිස්සු අතර ප්‍රචලිත වුණාට එදා ලෝකෙ තිබිච්ච ශ්‍රේෂ්ඨතම නගරයයි කියලා සඳහන් කරනවා. 6 වතාවක්ම ශ්‍රේෂ්ඨතම නගරය වෙලා තියෙනවා. මහා සුදස්සන රජුරුවන්ගේ ශ්‍රී විභූතිය විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දක්වනවා. මෙන්න මෙහෙම කෙනෙක් මහා සුදස්සන මහරජුරුව කියලා කියන්නේ. මහා සුදස්සන මහරජුරුව සක්විති රජෙක්නේ. අවස්ථා 6ෙම සක්විති. සක්විති රජෙකුට රතන 7ක් පහළ වෙනවා. ඒ රතන 7 සුවිශේෂී රතනයක් තමයි ස්ත්‍රී රත්නය. රජ්ජුරුවන්ගේ හිතට අනුව තමයි කටයුතු කරන්නේ. රජුගේ හිත යම්සේද ඒ ස්ත්‍රී රතනය කටයුතු කරන්නේ එහෙමයි. පරිසරයේ සබහා දහම අතිශයින්ම සිසිල් වෙන කාලෙට ඒ ස්ත්‍රී රතනය ඊටාම උණුසුම් ශරීරයක් දරනවා. පරිසරයේ උණුසුම් කාලෙට ඊටාමත්ම සිසිල් කයක් දරනවා. ඒ නිසා විශේෂ රතනයක් හැටියට මේ ස්ත්‍රී රතනය හඳුන්වනවා. මහා මන්දාතු රජුරුවන්ගේ ස්ත්‍රී රතනය තමයි සුභද්‍රා දේවිය. මහා මන්දාතු රජුරුවන්ගේ අවසාන කාලේ මහා මන්දාතු රජුරුව දවසක් මහා සුදස්සන රජුරුවන්ගේ අවසාන කාලේ මන්දාතු රජුරුව නෙමෙයි සුදස්සන රජුරුවන්ගේ අවසාන කාලේ එක දවසක් මහා සුදස්සන රජුරුව දකින්න දේවිය එනවා.
දෙවියට හිතෙනවා අද රජ්ජුරුවන්ගේ ඉන්ද්‍රියන් ශරීරය අතිශයින්ම පහන් වෙලයි තියෙන්නේ. විශේෂයෙන් පහන් වෙලා තියෙන්නේ. හම චවිවර්ණය ඉතාම ප්‍රභාෂරයි. අගේ නිසා කල්පනා කරනවා මහා සුදස්සන රජ්ජුරුව කළුරිය නොකරත්වා. රජ්ජුරු මරණයට පත්වෙන්ඩ එපා. රජ්ජුරු මරණාසන්නයි මේ වෙලාවේ. දේවිය කල්පනා කරනවා එපා රජ්ජුරු මරණාසන්න වෙන්ඩ මැරෙන්ඩ එපා කියලා. දේවිය සඳහන් කරනවා ස්වාමීනී කුසාවතී රජදහන ප්‍රධාන කරගත්ත ඔබතුමා සතු මහ නුවරවල් තියෙනවා 84,000. එතකොට ප්‍රධාන වෙලා තියෙන්නේ කුසාවතී රාජධානිය. එදා කුසාවතී රාජධානිය තමයි මෙදා කුසිනාරාව. එදා ප්‍රධාන රාජ්‍ය 84,000න් එකක් මෙදා කුසිනාරා නමින් ඉතා කුඩා රාජ්‍යයක්. ඒකයි සඳහන් කළේ ආනන්ද එහෙම කියන්න එපා මේක මෙන්න මෙහෙම රාජ්‍යයක් කියලා. මහා සම්මත රජ්ජුරු මේ නගරවල ඇල්ම උපදවා ගනිත්වා මරණය පිළිබඳව හිත පිහිටවන්න එපා කියලා සුභද්‍ර දේවිය කියනවා. ස්වාමීනි මේ දහම්පාය නැමති මාලිගාව ප්‍රමුඛ මාලිගාවල් 84,000ක් ඔබතුමාට තියෙනවා. දහම්පාය ප්‍රධාන කරගත්ත මාලිගාවල් 84,000ක් තියෙනවා. ස්වාමීනි ඒ සුවිශාල මාලිගාවල් පිළිබඳව ඇල්ම උපදවා ගනිත්වා මරණය ගැන නම් හිතන්න එපා කියලා. දේවයන් වහන්සේ මේ මහා ව්‍යුහ කියන කුළුගෙය මොකද්ද මේ කුළුගෙය කියලා කියන්නේ? මාලිගාවේ උසම තැන කුළුගෙය කියලා කියන්නේ එතෙන්ට. ඒ උසම තැනට කිව්වේ මහා ව්‍යුහ කියලා. දේවයන් වහන්සේ මේ මහා ව්‍යුහ කියන කුළුගෙය මෙවන් කුළුගෙවල් 84,000කට ප්‍රධාන කුළුගෙයයි. එතකොට රජ්ජුරුවන්ට මාලිගා 84,000ක් තියෙනවා කියවන්නේ. ඒ හැම මාලිගාවකම කුළුගෙයක් තියෙනවා. එහෙනම් ඒ කුළුගෙවල් 84,000ට ප්‍රධානයි මේ මහා ව්‍යුහ කියන කුළුගෙය. සඳහන් කළා එහි ඇල්ම උපදවන්න මරණය ගැන හිතන්න එපා. මේ කුළුගේ ගැන හිතන්න. දේවයන් වහන්සේ රං රිදී ඇත්දල ආදී වටිනා දෙයින් හදන ලද ඊ타ම අගනා ලොම් වලින් කළ ඊ타ම සිනිදු පළස් කදලි මිග කියලා විශේෂ මුව වර්ගයක් ගැන කියනවා. කදලි මුවන්ගේ ලෝම වලින් තමයි මේ කොමු පළස් හදලා තියෙන්නේ. ඊ타ම සුවපහසුයි. කදලි මුව සමින් කළ පසතුරුණු 84,000ක් තියෙනවා. ඒවා පිළිබඳව ඇල්ම උපදවන්න. දේවයන් වහන්සේ ජීවිත අපේක්ෂාව අත්හරින්න එපා. ජීවත් වෙන එකම පරමාර්ථය බවට පත් කරගන්න. උපෝසත කුලෙහි ඇත් රජු ප්‍රධාන 84,000ක් ඇත්තු පිළිබඳව ඇල්ම උපදවන්න. උපෝසත කුලේ ඇත් රජු ප්‍රධාන ඇත්තු 84,000ක් ඉන්නවා. එතකොට මේ උපෝසත කුලේ ඇත්තු අනික් ඇත්තුන්ට වඩා විශේෂද? ඇත් කුල ගැන කතා කරනකොට ඇත් කුල 10ක් ගැන කතා කරනවානේ. වංශවත් පිළිවෙලට වංශවත්ම ඇත්තු කියන්නේ චද්දන්ත කුලේ ඇත්තු. ඊළඟට ඉන්න ඇත්තු තමයි උපෝසත කුලේ ඇත්තු. චද්දන්තයන්ට පල්ලෙහින් ඉන්න අය. සාමාන්‍ය කොච්චර ශක්තිමත් කියනවද? මිනිස්සු කෝටි 100ක ශක්තිය එක උපෝසත ඇතෙකුට තියෙනවා කියලා කියන්නේ. චද්දන්තයෙකුට මිනිස්සු කෝටි 1000යි. උපෝසතයෙකුට මිනිස්සු කෝටි 100යි. මේ ඇත්තු යන්නේ අහසින්. ඉහලින් යන්නේ. සක්විති රජ්ජුරුවන්ට මේ ඇත්යානාව පහළ වෙච්චහම එක උදෑසනක රජ්ජුරුව ඇත්යානාව පරීක්ෂා කරනවා කියලා කියනවා. රජ්ජුරුවන්ට උදේ කෑම බෙදන වෙලාවට රජ්ජුරුව ඇතාගේ පිටේ නගිනවා ලෝකෙ වටේ රවුමක් යන්න. සක්විති රජෙක් කියලා කියන්නේ ලෝකෙ අයිතිකාරයන්නේ.
මහද්වීප 4 ප්‍රධාන කරගත්ත කොදෙව් දූපත් 2000ක අයිතිකාරය. මේ ලෝකෙ වටේ රවුමක් යන්නයි නගින්නේ. උදේට කෑම බෙදනවා. සඳහන් කරනවා ලෝකෙ වටේම රවුමක් ගහලා රවුමක් ගිහිල්ලා උදේ කෑම කණ්ඩෙනවා කියලා. ඒ තරම් යානාව වේගවත්. එතකොට ඒ වාගේ මේ උපෝසත කුලේ ඇත් රජු ප්‍රධාන කරගත්ත ඇත්තු 84000ක් ඉන්නවා. අහසින් යන ඇත්තු. ඒගොල්ලෝ පිළිබඳව ඇල්ම උපදවන්න කියලා කියනවා. කවුද මේ කියන්නේ? රජ්ජුරුවන්ගේ අග්‍රමහීෂිකාව සුභද්‍රා දේවිය. දේවයන් වහන්සේ රන් ආභරණ පලන්දපු රන් දැලින් සමන්විත වලාහක කුලේ අශ්ව රජු ප්‍රමුඛ ඔබගේ 84000ක් අශ්වයන් පිළිබඳව ඇල්ම අත් නොහරින්න. ඇතෙක් විතරක් නෙමෙයි අශ්වයෙකුත් ඉන්නවා. ඒ අශ්වයත් වලාහක කුලේ. අපේ මහ බෝසතාණන් වහන්සේට හිටියේ වලාහක කුලේ අශ්වයෙක්. කන්තක කියලා කියන්නේ. සක්විති රජුරවන්ට පහළ වෙන අශ්වයත් වලාහක කුලේ. වලාකුළු අතරින් දිව යන්න නෙමෙයි පියාඹන්න පුළුවන් අය. ආන් එහෙම අශ්වය 84000ක් ඉන්නවා. ඒ අශ්වය ගැන හිතාලවන්න. සිංහ සමින් වසන ලද ව්‍යාග දිවි සුදු පැහැති කම්බල වලින් වසන ලද රන් දැලින් වට කළ ඊතා විශේෂිත වූ රත 84000ක් තියෙනවා. ආන්ගේ රත පිළිබඳව විශේෂයෙන් ඇල්ම උපදවන්න. රන් ආභරණ රන් දද සහිතයි. ඒ රතවල රත්තරන් කොඩි ගහලා තියෙන්නේ. රන් ආභරණ පලන්දලා තියෙන්නේ. ප්‍රධාන රතයට කියන්නේ විජයොත් රිය කියලා. මේ විජයොත් රතය ප්‍රධාන කරගත්ත රත 84000ක් තියෙනවා. ඒ වගේ ඇල්ම උපදවන්න. මරණය ගැන හිතන්න එපා. මාණික්‍ය රත්නයේ ප්‍රමුඛ 84000ක් මාණික්‍යයන් පිළිබඳව ඇල්ම උපදවන්න. අපි හිතන්න ඕනේ මේ සක්විති රජුරු මේ මොනවද දාලා යන්න හදන්නේ කියලා. මේ මාණික්‍ය රතනය කොහොමද? මේ ලෝකේ තියෙන උතුම්ම රතන වලට මොනවද කියන්නේ? ලෝකේ තියෙන වටිනාම රත්න තුනක්. කිසි කෙනෙකුට මිල කරන්න බැරි රතන. ඒ වගේම පින්නතුනි සාමාන්‍යයෙන් කෙනෙකුට තේරුම් ගන්න බැරි රතන. ඒ තමයි තුනුරුවන්. රුවන් කියන්නේ මැණික්නේ. මෙතන රතන කියලා කතා කරන්නේත් මැණික්. සක්විති රජුරවන්ට පහළ වෙනවා විශේෂ මාණික්‍ය රතනයක්. ඒ මැණික උදකප්පසාද මාණික්‍ය කියලා හඳුන්වනවා. කරත්ත 1000ක් විතර ගිහිල්ලා ඇලක් දිග. ඇල ඒ තරමටම බොර වෙලා කරත්ත 1000ක් විතර ගිහිල්ලා. නමුත් මේ මැණික් ගල ඒ බොර වෙච්ච ජලයට ලං කරපු ගමම්ම වීදුරු කැටයක් වාගේ ජලය පිරිසිදු වෙනවා. ආන් ඒ හින්දා උදකප්පසාද මාණික්‍ය කියලා කියනවා. ලීයක ගැට ගහලා ඉහළට එසෙව්වොත් එහෙම මධ්‍යම රාත්‍රී සඳහන් කරනවා යොදුන් 25. ඒ කියන්නේ 70ක්ම 400ක් විතර ඉර පෑවුවා වාගේ එළියයි කියලා. මිනිස්සු රැවටිලා කර්මාන්ත ආරම්භ කරනවා කියලා කියන්නේ ඉර පායලා කියලා. ඒ තරම්ම මාණික්‍ය රතනේ එළියයි. එහෙම මැණික් අපි කවදාවත් දකින්න එකක් නැහැ. දැන් රජුරවන්ට එහෙම මැණික් කීයක් තියෙනවද? 84000ක් තියෙනවා. මහා සුදස්සන රජුරෝ ලෑස්තිය මේ සියල්ලම අතහැරලා දාලා මේ ලෝකෙන් සමුගන්න. දේවිය කියනවා එපා. ඒ මැණික් පිළිබඳව ඇල්ම උපදවන්න මෙහෙන් යන්න හිතන්න එපා කියලා. ඊළඟට කියනවා දේවයන් වහන්සේ ස්ත්‍රී රතනේ ප්‍රමුඛ කරගත්ත 84000ක් ස්ත්‍රීන් ඔබට ඉන්නවා. ඒ ස්ත්‍රීන් කෙරෙහි ඇල්ම උපදවන්න. ගෘහපති රතනේ ප්‍රමුඛ කරගත්ත 84000ක් ගෘහපතියෝ ඉන්නවා. එහෙම නැත්නම් මෙතන ගෘහපති රතනේ කියලා කීවේ සිටුවරු 84000ක් ඉන්නවා. ඒගොල්ලෝ පිළිබඳව ඇල්ම උපදවන්න.
ඊළඟට සඳහන් කරනවා දේවයන් වහන්සේ පරිනායක රතනය ප්‍රමුඛ කරගත් 84000ක් ශාස්ත්‍රීය රජවරු පුතුන් හැටියට ඉන්නවා. එතකොට පුත්තු කී දෙනෙක් ඉන්නවද? 84000ක්. ශාස්ත්‍රීය රජවරු පුතුන් හැටියට ඉන්නවා. පරිනායක රතනය කියලා කියන්නේ රජුරුවන්ගේ ලොකු පුතා. ඒ අය තමයි රාජ්‍ය පාලනය කරන්නේ. මහරජුරුවන්ට කියනවා ඔබ වහන්සේ විවේක ගන්න. කටයුතු අපි බලා ගන්න. ආන් ඒ වගේ කීකරු රජවරු 84000ක් ඉද්දී ඒ අය පිළිබඳව ඇල්ම උපදවන්න. ඊටාම කීකරු, ඊටාම ලෙන්ගතු දරුමල්ලෝ දාලා මැරෙන්න සිද්ධ වෙනකොට අපිට කොයි තරම් දුකක් හිතෙයිද? ඊට වඩා කොච්චර කීකරුද මේ රජවරු. ඔවුන් පිළිබඳව ඇල්ම උපදවන්න කියලා කියනවා. හැම කල්හි කිරි දෙවිය හැකි රං 60 වලින් සරසන ලද 84000ක් දෙන්නු ඉන්නවා. ඒ දින්නුන්ගෙන් කිරිදවන්න කාලයක් නැහැ. ඕනෑම වෙලාවක කිරිදවන්න පුළුවන්. රත්තරන් 60 අන්දවල ඉන්නේ. ආන් ඒ දෙන්නු ඉන්නවා 84000ක්. ඒගොල්ලෝ පිළිබඳව ඇල්ම උපදවන්න මැරෙන්න එපා කියලා කියනවා. සියුම් කොමුපිලි, සියුම් පටපිලි, සියුම් මේ පටපිලි ආදී වස්ත්‍ර සඳහන් කරනවා සුවාසූ කෝටියක් නැත්නම් 84 කෝටියක් මේ වස්ත්‍ර තියෙනවා. ඔබතුමා සතුව මේ පටපිලි කොමුපිලි මේ වස්ත්‍ර පිළිබඳව ඇල්ම උපදවන්න. ඒ වස්ත්‍ර කොච්චර සුවයිද කියන කාරණාව සඳහන් කරන්න තේරෙන්නේ නැහැ. මොකද එහෙම වස්ත්‍ර අපිට නැති හින්දා. ඒ තරම්ම සුවදායකයි. ඊළඟට සඳහන් කරනවා ඒ මාලිගාවල උදේ හවස බත් හැලි 84000ක් වෙනවා. සක්විති රජෙක් වෙනුවෙන් උදේට බත් හැලි 84000යි, දවල්ට බත් හැලි 84000යි, හවසට බත් හැලි 84000යි. ඒ කියන්නේ රජුරුව මෙච්චර කෑම කනවා කියන එකද? රජුරුවන්ට මාලිගා 84000ක් තියෙනවනේ. ඒ මාලිගාවල් වල වැඩට ඉන්න අයට හිතා ගන්න බෑ රජ්ජුරුව උදේට මොන මාලිගාවෙන් කෑම කයිද කියලා. දැන් අපි නම් කල්පනා කරනවානේ අහවල් දිහන් පිටත් වෙච්චාම ඒ කට්ටියට උදේ කෑමට එන්න බෑ, දවල් කෑමට තමයි එන්න පුළුවන්. අපි දවල්ට කෑම හදමු. රජ්ජුරුව ගැන එහෙම හිතන්න බෑ. මොකද රජ්ජුරුවන්ට ඒ තරම් වේගෙන් යන යානා තියෙනවා. ඇත් යානාවයි අශ්ව යානාවයි. ඇහි පිල්ලම් ගහන මාත්‍රයට ඊළඟ නගරේ ඊළඟ මාලිගාවට එන්න පුළුවන්. උදේ කෑමට කෝකට එයිද දන්නේ නැති හින්දා මාලිගා 84ෙම උදේට කෑම හදනවා. මාලිගා 84ෙම දවල්ට කෑම හදනවා. මාලිගා 84ෙම රැට කෑම හදනවා. එහෙනම් සඳහන් කරනවා එවන් මාලිගාවල් පිළිබඳව ඇල්ම උපදවන්න. ඒ මාලිගාවල් සියල්ල අතහැරලා මෙහෙ දාලා යන්න හිතන්න එපා කියලා. ඊළඟට පින්නතුනි සුභද්‍රා දේවිය මහ රජුරවන්ට මේ විදිහට දිගින් දිගට ඉල්ලීම් කරනවා. රජුරු අන්තිමට සුභද්‍රා දේවියට කතා කරනවා. දේවියගේ කතාව අහගෙන ඉඳලා අන්තිමට කතා කරනවා. කතා කරලා කියනවා දේවීනි දිගු කලක් මට ඔබ ඉෂ්ටයි, ප්‍රියයි, මනාපයි. මං කැමති වචනම අති දීර්ඝ කාලයක් ඔබ කතා කළා. මං අකමැති එකදු වචනයක්වත් කතා කරලා නැහැ. මොකද රජුරුවන්ගේ හිතට අනුවනේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අති දීර්ඝ කාලයක් ඔබ මට ඉෂ්ටයි, කාන්තයි, ප්‍රියයි, මනාපයි. නමුත් රජුරුව සඳහන් කරනවා නමුත් දැන් මේ රජුරුව ධ්‍යාන වඩලා බඹලෝ යන්න ලෑස්ති වෙලා ඉන්නේ. මොන රජුරුවද? මහා සුදස්සන රජුරුව. රජකම් කරන කාලේ ධ්‍යාන වඩලා බඹලෝ යන්න සූදානම් වෙලා ඉන්නේ. ආන්ගේ බඹලෝ යන්න සූදානම් වෙලා ඉන්නකොට දේවිය තව කල් ජීවත් වෙන්න කියලා ඉල්ලීම් කරනවා. රජුරුව හරි කැමැත්තෙන් ඉන්නේ බඹලෝ යන්න. දැන් දේවියගේ මෙහෙ නවතින්න කියලා කරන ඉල්ලීම ඒකට රජුරුව කැමති නෑ. මේසා දීර්ඝ කාලයක් මට ප්‍රිය වූ වචනම කතා කළා.
නමුත් අද මම අකමැති වචනමයි කතා කරන්නේ. මහා සුදස්සන රජුරු මතක් කරනවා ජීවිත කාලෙම නුඹ මට ප්‍රිය මනාප වචනම ප්‍රකාශ කළා. නමුත් දැන් මේ අන්තිම කාලේ අනිෂ්ට අප්‍රිය අකාන්ත වචනයක් ප්‍රකාශ කරනවා. මං කැමති නැති විදිහටම කතා කරනවා. ආන් ඒ වෙලාවේ සුභද්‍රා දේවිය අහනවා මගේ දේවයන් වහන්සේ මං ඔබ වහන්සේට එහෙනම් කොහොමද කතා කරන්න ඕනේ? එහෙම කතා කරන්න එපා නම් මං කොහොමද කතා කරන්න ඕනේ? රජුරු ඒ වෙලාවේ කියනවා මට මෙන්න මේ විදිහට කතා කරන්න. කොයි විදිහටද? මේ සඳහන් කළ දේවල් ඇතුළු අන් සියලුම දේවල් පිළිබඳව තියෙන ඇල්ම සම්පූර්ණයෙන්ම අත්හරින්න. තමන්ගේ ජීවිතය පිළිබඳව තියෙන ඇල්මත් අත්හරින්න. ඒ විදිහට කතා කරන්න කියනවා. මහරජ මේ සම්පත් අත්හරින්න ඔබ වහන්සේගේ ජීවිතෙත් අත්හරින්න. ආන් ඒ වෙලාවේ සුභද්‍රා දේවිය කඳුළු පිරිච්ච දැසින් රජුරුවන්ගේ ආඥාවට නැවත වතාවක් අවනත වෙලා රජ්ජුරුවන්ගේ ආඥාවට අනුව තමන්ගේ කාර්යභාරය නැවත මනාව ඉෂ්ට කරනවා. මේ දේවල් පිළිබඳව ඇල්ම උපදවන්න කියපු හැම දෙයක් පිළිබඳවම ආය මතක් කර කර කියනවා දේවයන් වහන්සේ මේ අශ්වයෝ පිළිබඳව තියෙන ඇල්ම අත්හරින්න. මේ ඇත්තු පිළිබඳව තියෙන ඇල්ම අත්හරින්න. මේ මාණික්‍ය රතනයන් මාලිගාවල් කුළුගෙවල් රාජධානීන් ස්ත්‍රී රතනය පිළිබඳව තියෙන ඇල්ම අත්හරින්න. නැවත අනිත් පැත්තට ඔක්කොම කියාගෙන යනවා. පින්නතුනි මෙතන සඳහන් කරනවා මරණානුස්සතිය තියෙන පුද්ගලයාට තියෙන විශේෂත්වයක් තමයි මහා සුදස්සන රජුගේ මරණානුස්සතිය. මරණය පිළිබඳවම සිහිපත් කරලා මහා සුදස්සන රජු මරණයට ඉතාමත්ම කැමැත්තෙන් ඉන්නේ. මේ ලෝකේ කවුද මරණයට කැමැත්තෙන් ඉන්න අය? හැම කෙනෙක්ම එක මොහොතක් හරි ජීවත් වෙන්න කැමැත්තෙන් ඉන්න අය. සමහරලාට අවුරුදු 55ක් 60ක් වයසයි. ඇතුලේ තියෙනවා මොකක් හරි ශරීර උපාංගයක ලෙඩක්. ඒක සුවපත් කරන්න ලක්ෂ ගාණක් ඕනේ. ලක්ෂ ගාණක් වියදම් කරලා ඒක සුවපත් කරගන්න හදනවා. සමහරලාට තා පැය කීපෙයි ජීවත් වෙන්නේ. ඒ පැය කීපෙයි ජීවත් වෙන්නත් කැමති. එක මොහොත ජීවත් වෙන්න කැමති. අපි ඒ තරම් ජීවිතයට කැමති වෙනකොට සුදස්සන රජුරු කියලා කියන්නේ මට මේක අත්හැරලා යන්න කියන්නේ. මට මේ කැමැත්ත උපදවා ගන්න කියන්න එපා. මේ දේවල් පිළිබඳව කැමැත්ත ආලේ අත්හරින්න කියන්නේ. මරණ සතිය මනාව දියුණු කරපු අය මේ ලෝකේ රැඳෙනවට වඩා මරණාසන්න වෙනකොට මේ ලෝකෙන් ඉක්මනට යන්න හරි කැමති. ඇයි ඒ කැමති? මීට වඩා හොඳ තැනක ගිහිල්ලා උපදින බව නිසකවම දන්නවා. මේ සැපට වඩා හිතාගන්න බැරි සැපයක් ළඟ උපදින්නේ. දෙව්ලෝක බඹලෝක ධ්‍යාන මට්ටමට යනකම් ගියොත් බඹලෝට යන තරම් දියුණු කරන්න පුළුවන්. අනිත් එක තමයි පින්නතේ මරණ සතිය වඩපු කෙනා පවට හරීම බයයි. මොකද දැන් මැරෙයිද කියලා හොඳට දන්නවා. අපිනේ හිතාගෙන ඉන්නේ මේ ගමන ඉවර කරලා ආපහු ගෙදර එනවා කියලා. ගෙදර ඇවිල්ලා තවත් වැඩ ගොඩක් යොදාගෙන ඇවිල්ලා තියෙන අපිනේ. මරණ සතිය තියෙන කෙනා ඒ තරම් ලොකුවට සැලසුම් තිබුණත් අනිත්‍ය බව හොඳට දන්නවා. ආපහු එන්නම් කියලා කීවට මගදී මැරෙයිද කියන කාරණාව හොඳටම දන්නවා. රැට යහනේ නිදාගත්තාම හෙට උදේ නැගිටීද කියන විශ්වාසය අත්හැරලා නිදාගන්නේ. හෙට උදේට කරන්න තිබුණ පින්කම් ටික කලින් කරගෙනයි තියෙන්නේ. කවුද දන්නේ හෙට නැගිටීද කියලා? ඉතින් හෙට සිල් ගන්න කලින් අද රෑම සිල් අරගන්නවා. පන්සිල් බිඳිලා නම් රෑම එක හදාගෙන නිදා ගන්නවා. හෙට නැගිටින්න නැති වෙන්න පුළුවන්. ආන් ඒ නිසා මැරුණත් මැරෙන්නේ සිල් මත. මැරෙන්නේ කුසල් එක්ක. සීලයෙන් කුසලයෙන් පෝෂණයට පත් වෙලා මැරුණ කෙනෙක් කවදාවත් දුගතියක යන්නේ නැති නිසා හැම වෙලාවෙම මරණයට සූදානම් වෙලා ඉන්නේ. කවදද මැරෙන්නේ? කොතනද මැරෙන්නේ?
ඔය ප්‍රශ්න දෙකටම අපිට උත්තර නෑ. එහෙනම් ඕනෑම වෙලාවක ලෑස්ති වෙලා ඉන්න එකයි තියෙන්නේ. කැමති තැනක මරාගත්තාවේ මම සූදානම් කියලා හිතන්නයි තියෙන්නේ. අන්න එහෙම අයට කවදාවත් මැරෙන්න කිසි බයක් නෑ. සිනහ මුසුවම ඔවුන් මැරිලා යනවා. ගිහිල්ල සුගතිය උපදිනවා. ජීවිතයේ ඊළඟ කොහෙ තීරණය වෙයිද සැක තියෙනකොට තමයි හරියට බය උපදින්නේ. මරණය ලංවෙන්ඩ තියෙන්නේ බයක්. බය වැඩි වෙලා උම්මත්තක බවටත් එන්න පුළුවන්. නමුත් පිනෙන් පෝෂණය වෙලා එහෙම බවක් නන්නේ. ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙනවා. මේ මරණ සතිය වඩන්න එක වටිනාකම වැඩියෙන්ම තියෙන්නේ පවෙන් ඈත් කරලා පිනට ළඟා කරන එක. ඒක හරියට දියුණු කරපු අය හැමෝම හිනාවෙවී මැරෙන අය. ඒක වඩන්නේ කොහොමද? දැන් මේ රජවරු පිළිබඳව මේ කරුණු දක්ව යන්නේ මේ තරම් සැපතිබිච්ච රජවරුත් මැරුණා නම් මම කවුද? අපි මේ උපසංහරණතෝ කියන කාරණාවෙන් සාකච්ඡා කරන්නේ. එහෙනම් ඒ වාගේ කරුණු 7ක් ඔස්සේ තමන්ව උපමා කර බලනවා. එහෙනම් යස මහත්තතාවයේ උපසංහරණතෝ කියන කාරණාව යටතේ යස මහත්තතාවයේ මේ තරම් යසස තිබිච්ච අය මහා සම්මත රජ්ජුරු, මහා මන්දාතු රජ්ජුරු, මහා සුදස්සන රජ්ජුරු වාගේ අයත් මරණයට පත් වෙලා නම් මම මැරෙනවා කියන එකේ අහන්න දෙයක්ද? පින්නතුනේ ඊළඟ කරුණු ටික ඊළඟ ධර්ම දේශනාවෙන් අපි සාකච්ඡා කරමු.